ආයුබෝවන්. ළමයා කියන්නේ කුඩා ප්‍රමාණයේ වැඩිහිටියෙක් නෙවෙයි. ඒ ළමයා ගොඩාක් දේවල් බාහිර පරිසරයෙන් අවශෝෂණය කරගන්නවා. මේ ළමයා තමයි අධ්‍යාපනය හරහා රටේ අනාගතය බාරගන්නේ. ළමයා තමන්ගේ අවශෝෂණ කාර්යභාරය හරහා තමන්ගේ අධ්‍යාපන කාර්යභාරය සම්පූර්ණ කරගනිද්දී රජය විසින් ඉතාමත්ම විධිමත් ආකාරයෙන් ළමයට අධ්‍යාපනය ලබා දෙනවා. රජය විසින් රටේ අනාගත ශ්‍රම බලකාය වෙනුවෙන් රටේ අනාගතයේ භාර ගැනීම වෙනුවෙන් ළමයාව සූදානම් කරනවා. ඒ ළමයා සම්බන්ධයෙන් රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ ළමයාගේ රටේ ජනතාවගේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මය පිළිබඳව කතා කරන සලපතල මළුව විනිවිද තවත් වැඩසටහනක් සමගිනුයි ඔබ එක්ව සිටින්නේ. අපි සලපතල මළුව විනිවිද හරහා කතා කරන්නේ මේ රටේ අධ්‍යාපනය සහ මිනිසුන්ගේ ආධ්‍යාත්මය පිළිබඳව. අපි කතා කරමින් ඉන්නවා මේ රටේ අධ්‍යාපනයේ ආරම්භය පිළිබඳව. අපි දන්නවා මේ රටට නිදහස ලබා ගැනීමට කලින් ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය බිහි වුණා. ඒ නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය අද වෙනකොට බොහොම පතාක විදිහට වර්ධනය වෙලා තියෙනවා. ඒත් අද වෙද්දී සමාජයේ බොහෝ දෙනා මතු කරන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ලංකාවේ අධ්‍යාපනය ඇත්තටම නිදහස්ද? ලංකාවේ අධ්‍යාපනය ඇත්තටම සාර්ථකද? ලංකාවේ අධ්‍යාපනය නිසි ප්‍රබල පුද්ගලයන් නිර්මාණය කරනවාද? රටේ අනාගතය වෙනුවෙන් මිනිසුන් නිර්මාණය කරනවාද? මේ ප්‍රශ්න සියල්ලම ඔබ අප හමුවේ තියෙනවා. අපි ඒ පිළිබඳවයි කතා කරන්නේ. අදත් ඉතාමත් සුවිශේෂී පුද්ගලයෙක් අපත් සමග එකතු වෙලා ඉන්නවා ඒ පිළිබඳව කතා කරන්න. මේ මනුදම් අස්වැන්න නෙලන සමය. මේ නෙලන අස්වැන්න ඔබට ලබා දෙන්නේ අලුත් දැනුම, රටේ අනාගතය වෙනුවෙන් යෝජනා, අදහස්. අද අපත් සමග එකතු වෙනවා ලංකාවේ අධ්‍යාපනය නීතියත් එක්ක කොහොමද බද්ධ වෙලා තියෙන්නේ, ලංකාවේ අධ්‍යාපනයේ ක්‍රමය මොන වගේ සැකසීලා තියෙන්නේ කියන ගැන කතා කරන්න. අපත් සමග එකතු වෙන්නේ මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා. ආයුබෝවන්. වසන්ත අල්විස් මහත්මයා පිළිබඳව කතා කරනකොට ඔහු සමාජ ක්‍රියාකාරිකයෙක්. ඔහු ඔබ දකින බොහෝ සමාජ වෙනස්කම්වල තිරය පිටුපස විශාල භූමිකාවක් ඉටු කරන කෙනෙක්. වසන්ත අල්විස් මහත්මයාව අද මේ ස්ථානයට කැඳවන්නෙත් ඒ හේතුව නිසාමයි. අපි අටුවා ටීකා ටිප්පණි වලින් තොරව අපේ කතාවට, තේමාවට යොමු වෙන්න සූදානම්. වසන්ත අල්විස් මහත්මයා, අපි අධ්‍යාපනය ගැන කතා කරන්නේ. මේ රටේ ලංකාවේ අධ්‍යාපනයේ ආරම්භය, ඒ කියන්නේ තිඹිරිගේ වශයෙන් සලකන්න පුළුවන් යම්කිසි ස්ථානයක් තියෙනවා. අද වෙද්දී ලංකාවේ අධ්‍යාපනය ඇවිල්ලා තියෙන යම්කිසි පරාසයක් තියෙනවා. ඔබතුමා මේ කතාවට ප්‍රවේශයක් ලබා ගන්නවා නම් මම කැමතියි ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය සම්බන්ධයෙන්. ඔව්, ඇත්තටම බොහොම ස්තුතියි මට මේ මාතෘකාව ගැන කතා කරන්න ආරාධනා කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔබ මාධ්‍ය නාලිකාවත් හා සම්බන්ධ වෙච්ච ගරු පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. විශේෂ කාරණයක් ඔබතුමා මතක් කළේ. අපි ඇත්තම වසර 100,000 ගන්න පැරණි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන රටක්. ඒ රටේ අපේ රටට විදේශිකයන් එන්නේ ඉස්සෙල්ලා, ඒ කියන්නේ 1505ට පෙර අපේ රටේ තිබුණ විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක්, පිරිවෙන් අධ්‍යාපනය මූලික කරගෙන. ඒ හරහා තමයි අපේ රටේ විශාල වාරි පද්ධති, විශාල වාරි ඉංජිනේරු ක්‍රම, මහා වැව්, දාගැබ් නිර්මාණය වුණේ. එතකොට ඒක රටේ ආගමත් බුද්ධාගමත් එක්ක සම්බන්ධ වෙච්ච ක්‍රමදාමයක් තිබුණේ. ඒ හා රටට ලැබිච්ච ප්‍රතිලාභ අනන්තයි අප්‍රමාණයි. අපි අදීන ජාතියක් වශයෙන් හිටියා. ඒ කියන්නේ අපි ලෝකේ අනිකුත් රටවල් හා සසඳන් බලද්දී අපිට විශාල පරාක්‍රම රාහු රජුරන්ගේ කාලේ නැව් හමුදාවක් පවා තිබ්බා. ඒ කියන්නේ රට සුවිශේෂී තැනක තිබ්බා රටේ භූගෝලීය පිහිටීමත් එක්ක. එතකොට අද වෙනකොට ඊට පස්සේ 1505න් පස්සේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමය අපේ රටට ආවෙන් පස්සේ ඒක ව්‍යාප්ත වෙලා ගිහිල්ලා පස්සේ නිදහස ලැබීමත් සමගම අපේ රටට ආවා නිදහස් අධ්‍යාපන ක්‍රම කියන ක්‍රමවේදයක්. ඕක විශේෂයෙන් හඳුන්වලා දුන්නේ CWW කන්නංකර මැතිතුමා. එතුමා ඒ රටේ අතීතයත් එක්ක සසඳලා රට ගැන හිතලා වැඩ කරපු උත්තමයෙක්. එතුමා මොකද කරේ? මේ පවතින අධ්‍යාපන රටාව විනාශ කරන්න බැරි බව දැනගෙන එතුමා මේ විශේෂයෙන් පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් කරා. දැන් ඒක තමයි විකාශනය වෙලා අද වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වය. එතකොට ඒක බොහෝ දුරට
අද වෙනකොට අපි හිතනවා දැන් නිවැරදි මාවතකට යොමු වෙන්න ඕනි කියලා. මොකද හේතුව මෙහෙම ගියොත් අපේ රට වෙනත් සංදිස්ථානයකට යොමු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔව්. අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ රටේ අධ්‍යාපනය නීතියත් සමග බද්ධ වෙලා තියෙන කාරණය පිළිබඳව. අපි මේ ප්‍රවේශයත් එක්ක මම සූදානම් අපේ ප්‍රධාන තේමාවත් එක්ක ඔබව සම්මුඛ කරන්නට. අපේ අද තේමාව එක රටක් එක නීතියක් එක අධ්‍යාපන ක්‍රමයක්. මේ ලංකාවේ වර්තමානයේ වෙනකොට අධ්‍යාපන ක්‍රමය දැන් ඔය ඔබතුමා කිව්ව විදිහට විකාශනය වෙලා ඇවිල්ලා වර්තමානයේ මොන වගේ වටපිටාවක්ද ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ ලංකාවේ ක්‍රමයක් විදිහට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කොහොමද තියෙන්නේ? ඔව් ඇත්තටම ඒක තමයි විශේෂම කාරණේ අපේ රටේ විශේෂයෙන් රටේ මිනිස්සු දැනගන්න ඕනම කාරණේ මේක. මොකද හේතුව මේකට අත්දැකීමට මුහුණ දුන්නොත් විතරයි මේ අත්දැකීම ගන්න පුළුවන්. අපි ඇත්තටම මම කලින් වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයේ වැඩ සමාජික වශයෙන් වැඩ කරා. එතකොට එතින්දී ඇතිවෙච්ච කාරණා ඒ සියලු ගැඹුරු කාරණා අරගෙන තමයි අපිට වැඩිහිටියන් වශයෙන් අපිට නිහඬ වෙලා ඉන්න තිබ්බා මේ අවස්ථාවේදී. නමුත් නිහඬ වීම අපි රටට කරන අවඩක්. ඒකෙදී අපි මේක කියන කාරණාවදී අපි දකිනවා අපේ රටේ අධ්‍යාපන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ජාතික පාසල් පද්ධතිය ඇතුලේ තියෙන අධ්‍යාපන ක්‍රමය. දෙවෙනි කාරණාව තමයි අන්තර්ජාතික පාසල් කියලා ක්‍රමයක් තියෙනවා. එතකොට ඊට පස්සේ මද්රසා පාසල් කියලා තව එකක් තියෙනවා. ඊට පස්සේ අරාබි පාසල් කියලා තියෙනවා. දැන් ජාතික පාසල් පද්ධතියේ ලක්ෂ 43ක් විතර ඉන්නවා. ඒකේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ඉගෙන ගන්නවා. ඒතර අන්තර්ජාතික පාසල් වල 1,69,000ක් විතර පසුගිය වාර්තා අනුව අපිට හම්බෙලා තියෙනවා. එතකොට මද්රසා පාසල් 1,600 ගාණක් තියෙනවා. අරාබි පාසලුත් තියෙනවා එහා සමාන ප්‍රමාණයක්. ඒතර ඒවයි විවිධ ළමයි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මේක රටේ අනාගතයට විශේෂයෙන් දැන් අපි රටක් ගත්තොත් අපි රටේ දැන් වෙන ලෝකේ අනිත් රටවල් ගත්තාම එක අධ්‍යාපන ක්‍රමයයි තියෙන්නේ. අපේ රටේ අධ්‍යාපන ක්‍රම කිහිපයක් තියෙනවා. දැන් ඒතර මේ වයින් කවදා හරි දවසක අනාගතයේ පිට වෙන ළමයි එතකොට අරාබි පාසල් වල උගන්වන්නේ අරාබි රටේ නීතිය. ඒතර අන්තර්ජාතික පාසල් වල උගන්වන්නේ මහරජනගේ නීතිය. එතකොට ඒ ඉතිහාසය. එතකොට මද්‍රසා පාසල් වලත් ඒ අරාබි නීතිය. එතකොට ජාතික පාසල් වල මද වශයෙන් ඇත්තටම මම මද වශයෙන් කියන්නේ අපේ රටේ ජනාධිපතිවරයාගේ රෙජිමෙන්තු ගජබා රෙජිමෙන්තුවේ ගජබා රජුරුවන්ගේ අතීතයේ සඳහන්වත් ඒ සිදුවීමත් ඒ ඉතිහාස පොතේ නෑ. මම මේ මාතෘකාවෙන් පිටතට කිව්වේ. ඒතර එහෙම නීති ක්‍රම ගණනාවක් තියෙනවා. එහෙම තියෙද්දී මේකෙදි වෙන්නේ ඒකෙන් පිට වෙන අනාගතේ පිට වෙන දරුවා. ඒ කියන්නේ අපි මේ රටට වැඩදායි දරුවෙක් එන්න ඕන. රටට ඒ පිට වෙන දරුවෝ ඉන්නේ විවිධ අධ්‍යාපන මට්ටම් වල. ඒලගේ මනස තියෙන්නේ විවිධ අධ්‍යාපන රටාවන් හරහා. එතකොට එක ළමයෙක් එක විදිහකට හිතන තව ළමයෙක් තව විදිහකට මේ කට්ටිය රටේ යම්කිසි රාජ්‍ය පාලනයට හෝ එහෙම නැත්නම් අනිත් පෞද්ගලික ආයතන වලට හරි මෙහෙපත් වුණාම මේ කට්ටිය හිතන විදිය වෙනස්. ඒතර රටක් වශයෙන් අපිට එක ඉදිරියට යන්න තියෙන බාධා මේ අනික අභ්‍යන්තර ඊට පස්සේ ගැටුම් ඇති වෙන්න පුළුවන්. මොකද ඒ කට්ටියගේ හිතන සිතුවිලි විවිධ හින්දා. ඒතර පැරණි ක්‍රමේ තිබුණේ ඔක්කොම එකට සිතන්න පුළුවන් ක්‍රමයක්. දැන් ඉතින් අපි කියන්නේ මේ සියලු ක්‍රම ඔක්කොටම අයින් කරලා එක ක්‍රමයක් අපේ රටේ විශේෂයෙන් ලක්ෂ 43ක් පාසල් දරුවෝ ඉගෙන ජාතික පාසල් පද්ධතිය. ඉතින් ඒ හා සමාන මුළු රටටම එක රටක් එක නීතියක් හදන්න ඉස්සෙල්ලා එක අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕනේ. ඒක තමයි බරපතලම කාරණේ. රටේ නීති හදන්න පුළුවන්. නමුත් ළමයින්ගේ මනස හදන්න බෑ. ළමයින්ගේ මනසට යම් කිසි දෙයක් වැටුනොත් ඒක අනාගතය දක්වා අනාගතය දක්වා ගෙනියනවා. ඒකෙන් වෙන්නේ මේ රටට වැඩක්. ඒක වෙනස් වෙන්න ඕනේ. ඒකයි අපි කියන්නේ එක රටක් එක අධ්‍යාපන ක්‍රමයක් එක නීතියක් තමයි ඊට පස්සේ එන්නේ. එක රටක් එක අධ්‍යාපන ක්‍රම එක නීතියක් එන්නේ ඊට පස්සේ. නීති හදන්න ඉස්සෙල්ලා අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. ඔව්. ඔබතුමා අපිට මතු කළා අපේ ප්‍රධාන තේමාව සම්බන්ධයෙන් යම්කිසි අදහස් කිහිපයක් මතු කළා. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න දැන් මේ ලංකාව කියන්නේ සාමාන්‍යයෙන් විවිධ ජාතීන් ජීවත් වෙන රටක් විදිහටනේ අර්ථ දක්වන්නේ. එතකොට මේ එක රටක මේක රටක් එක අධ්‍යාපන ක්‍රමයක් අපිට ගැලපෙනවද? අනිවාර්යයෙන්ම ලෝකේ රටවල් දිනුලා තියෙන ඒ ක්‍රමයට. ඒ කියන්නේ අපි උදාහරණ ගත්තොත් පින්ලන්තේ තියෙන්නේ රජයේ මැදිහත් වීම මත තියෙන එක අධ්‍යාපන ක්‍රමයක්. මේක දැන් මේ කොටසක් අන්තවාදී මේ ජාවාරම්කාර මුදලාලිග අතර පත් වෙලා තියෙනවා. තව කොටසක් අන්තවාදී කණ්ඩායම් අතර පත් වෙලා තියෙනවා. තව කොටසක් රජයේ නියාමනය වෙනවා. මේක බරපතල කාරණාවක්. මේකේ නොවිය යුත්තක්. මොකද හේතුව මම අර ඉස්සෙල්ලා කියපු කාරණේම තමයි. පිට වෙන දරුවෝ විවිධ මත දරන්නේ. ඒක රටේ අනාගතයට හොඳ නැහැ. එතකොට අපි මේ රටේ දරුවෝ එක්කම එකට හිතන්න ඕනේ. ඒ කියන්නේ දරුවෝ එක අධ්‍යාපනයක් ගන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ මේ රටේ ජාතික පාසල් පද්ධතිය තියෙන. එතකොට ජාති ભેදෙන් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් අනිකුත් ජාතීන්ට පුළුවන් එකම අධ්‍යාපන ක්‍රමයක්. දැන් එතකොට අපි
ඉගෙන ගන්න ඕනේ අපේ රටේ ඉතිහාසය මිසක් අපි අරාබි නීතිය නෙමෙයි ඉගෙන ගන්න ඕනේ. අපි ඉගෙන ගන්න ඕනේ අපේ රටේ සංස්කෘතිය මිසක් එංගලන්තේ සංස්කෘතිය නෙමෙයි. එතකොට තමයි මේ රටක අනන්‍යතාවයත් එක්ක මේ රට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම ගියොත් තමයි මේ රටට යම්කිසි ඉස්සරහ අනාගතයේ හොඳ රටක්. ඒ කියන්නේ ලෝකෙ දියුණු වෙච්ච හොඳ මානවිකයෝ ඉන්න එකට හිතන්න පුළුවන් කණ්ඩායමින් රටක් බවට පත් වෙන්න පුළුවන් ක්‍රමයේ තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ අපි එකට හිටියොත් විතරයි. කියන්නේ ඕනම දෙයක් ගත්තත් පවුලක් ගත්තත් පවුලේ දරුවෝ 5 දෙනා 5 විදිහකට හිතුවොත් තාත්තා වෙන විදිහකට ඒ පවුල දියුණු වෙන්නේ නැහැ. ඒ කියන්නේ තාත්තා මූලික කරගෙන පවුලේ ඔක්කොම එකට හිතුවොත් ඒ පවුල දියුණු වෙනවා. ඒක රටකටත් අදාළයි. ඉතින් අපි විශේෂයෙන් කියන්නේ අධ්‍යාපනය කියන්නේ මේ රටේ මානවකයා මේ දරුවෝ එකට තියාගන්න එක හොඳ පුරවැසිය බිහි කරන ප්‍රධානම සාධකය. මේකෙන් තමයි අපි ජාත්‍යන්තරයට අපි මේ රටේ ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ. මේ අධ්‍යාපන ක්‍රමය විනාශ වුණොත් වෙන්නේ මේ රටම විනාශ වෙන. ඒක තමයි බරපතලම කාරණේ. මේක අපි සැහැල්ලුවෙන් තකන්න නරකයි. අධ්‍යාපන ක්‍රමයේ විනාශය කියන්නේ රටම විනාශ වෙනවා. ඒ හින්දා මේ රටේ සීළු දරුවන්ට හොඳ පුරවැසිය බිහි කරන්න මේ සීළු දරුවන්ට එකම අධ්‍යාපන ක්‍රමය ජාතික පාසල් පද්ධතිය ඇතුළේ යොක කරන්න පුළුවන්. ඒ විදිහට යන්න ඕනේ නැත්නම් අපි හිතනවා අනාගතයේ ගැටුම් ඇති වෙයි කියලා. මොකද හේතුව දැන් ඔය පහුගිය කාලේ ඔය වෙච්ච සිදුවීම් පාස්කු ප්‍රහාරය පිටිපස්ස හිටපු ළමයි පවා මේ අපේ රට ඉගෙන ගත්තා නෙමෙයි. ඒ කට්ටියත් විවිධ අධ්‍යාපන ක්‍රම හදාරපුවා. එතකොට එල හිතන්නේ මේ මානසිකත්වයෙන්. මේ මානසිකත්වයෙන් නොහිතන මේ රට ගැන හිතන දරුවෙක් අපිට බිහි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ මේ අපේ රටට තියෙන ආවේනික ක්‍රමයක්. දැන් ඇමරිකාවට ගියොත් නේවාසික වීසා ගන්න ඇමරිකාවේ ඉතිහාසය අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම කළ විභාගයක් පාස්ලා තමයි රටට ඇතුළු වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ තාම හැදලා තියෙන්නේ වෙන රටවල් වල සංස්කෘතිය ගැනලා මෙහෙ දාන. ඇයි අපිට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන රටක්. මේ රට ඇතුලේ කොච්චර සංස්කෘතියක් තියෙනවද? කොච්චර සම්පත්දායකත්වයක් තියෙනවද? ඉතින් ඒවා අපිට අපේ ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඒ අපේ ඉතිහාසය තමයි මේ රටේ සියලුම දරුවන්ට. මේ රට ඇතුලේ ජීවත් වෙනවා නම් ඒ ඔක්කොට මේක උගන්වන්න ඕනේ. ඒ දරුවෝ දැනගන්න ඕනේ. දරුවෝ දැනගත්තොත් තමයි අනාගතේ අපිට යහපත් රටක් හදන්න පුළුවන් වෙන්නේ. ඔව්. එතකොට දැන් ඔබතුමා මේ යෝජනා කරන මේ එක ක්‍රමය මේක ගැන ඔබතුමන්ලා මොකක් හරි ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවද? ඔබතුමන්ලා දැන් මේ මහජන යුතුකම් කේන්ද්‍රය විදිහට ගොඩක් සමාජ භූමිකාව නිරූපණය කරනවා. මම කැමති දැනගන්න දැන් ඔබතුමා යෝජනා කරනවනේ මේ එක රටක් එක අධ්‍යාපනයක් සහ එක නීතියක් කියලා. ඔබතුමන්ලා මේ වෙද්දී අරගෙන තියෙන ක්‍රියාමාර්ග ඔව් පැහැදිලිව අපි මේ වර්තමාන රජයේ පත් වෙනකොටත් අපි මේ සම්බන්ධයෙන් අපි විද්වතුන් සමග අපේ මහජන යුතුකම් කේන්ද්‍රයේ විද්වතුන් සමග කතා කරලා මේ එක රටක් එක නීතියක් එක අධ්‍යාපන ක්‍රමයක් කියන මේ සංක්ෂිප්ත වාර්තාවක් අපි මේක හැදුවා. මේකේ වෙනත් රටවල අධ්‍යාපන ක්‍රම තියෙනවා මේකේ. එතකොට මේකේ විවිධ කරුණු තියෙනවා. ඒකදී අපි සම්පූර්ණ මේ වෙනත් භාෂාවන් සම්බන්ධයෙන් සීළු දේ මේ යහපත් දරුවෙක් මේ රටට දායාද කරන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් අපි මේක රජයට අපි විශේෂයෙන් ඔය රටේ ඉන්න දේශප්‍රේමී ඇමතිවරුන්ට අපි ගිහිල්ලා බාර දුන්නා. ඊට පස්සේ මේක අපි දන්නවා කැබිනට් මණ්ඩලයටත් ගියා කියලා. ඒ කාර්ය වෙනවා විවිධ පාර්ශවවල කැබිනට් මණ්ඩල ගිහලා කැබිනට් අනුමැතියත් හම්බෙලා නමුත් ක්‍රියාත්මක නොවීමේ කූට බෑයමක්. ඒ කියන්නේ මේක කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන ව්‍යාපෘතියක්ද? ඔව් ඒක ඒ කියන්නේ විශේෂයෙන්ම කාලය සම්බන්ධ ගැටලුවක් ඕක මතු කරා. ඒක කඩිනමින් ක්‍රියාත්මක කරන රජයේ බැඳීමක් මේකල් තියෙනවා. නමුත් අර මේ එක අධ්‍යාපන ක්‍රමයක් කියන එක එතන නැහැ. නමුත් අපි ඉදිරිපත් කරාට අපේ කොටසක් හරි ආණ්ඩුව අරගෙන තියෙනවා. ඒ කියන්නේ කාලරාමු සම්බන්ධ ගැටලුව එතන විසඳලා තියෙනවා. නමුත් ඒවවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක නොවෙන්න ඒකෙත් තියෙනවා බරපතල විෂමාචාරයන්. ඒක හේතුව තමයි ඕකේ නොකියත් බෑ මේ කතන්දරේ. අන්තර්ජාතික පාසලකින් බිහි වෙන දරුවෙක් අවුරුදු 22 වෙනකොට මූලික උපාධිය ගන්නවා. හැබැයි අපේ රටේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා එන දරුවෙක් අවුරුදු 28ක් 30ක් එහෙම නැත්නම් 26ක් විතර ඉන්න ඕන. එතකොට ඒ දරුවට කලින් අර කණ්ඩායම් ඇවිල්ලා රජේ රාජ්‍ය ආන්ත්‍රණය ආක්‍රමණය කරනවා. හැබැයි ආක්‍රමණයට කමන්නේ මේ රටේ ඉතිහාසය මේ රටේ සංස්කෘතිය ගැන ගත දරුවෙක් නම් එන්නේ බටහිර එක්කෝ බටහිර එහෙම නැත්නම් අරාබි රටක ඉතිහාසය සංස්කෘතිය ඉගෙන ගත් දරුවෙක් තමයි අපිට තියෙන ගැටලුව ඒක. අපි කියන්නේ මේ දරුවන්ට රැකියාව දෙන්න එපා කියන එක නෙමෙයි. අර අතෙන්ට එන්නේ අර බටහිර සංස්කෘතිය අරාබි සංස්කෘතිය ඉගෙන ගත්ත දරුවෙක් තමයි ඇවිල්ලා රටේ රාජ්‍යාන්තර. එතකොට අනාගතයේ රට කොහොම තියේද කියන එක තමයි අපිට තියෙන මේක. ඉතින් දැනටත් මේ අවුරුදු ගාණක් වෙච්ච සිද්ධියත් එක්කලා අපිට හිතනවා බරපතල ගැටලුවක් මේ ඇස්සේ තියෙනවා. ඔව්. දැන් අපි පසුගිය සතියින් වල කතා කළා මේ කාලරාමු ගැටලුව පිළිබඳව. වෛද්‍ය හැරිස් පතිරගේ මහත්මයාත් එක්ක. එතකොට මේ අපිට මතුවෙච්ච කාරණා තමයි මේ ලෝකයේ වෙනත් රටවල් වලට සාපේක්ෂව ලංකාවේ බොහොම මේ වයසට යනවා ළමෙක් උපාධියක් කරගන්නකොට. දැන් මේ මම කැමති ඔබතුමා මතු කළා විවිධ රටවල් කිහිපයක නම් පින්ලන්තය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ නම් කිහිපයක්. දැන් මේ රටවල්
පිළිබඳ ඔබතුමන්ලා ඔය පොතේ සම්බන්ධය මොනවයි අදහසක් පළ කරලා තියෙනවද? ඒ කියන්නේ ඒවා ඇතුළත් කරලා තියෙනවද ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය? ඔව් මේ අපේ මේ පොතේ ඇත්තටම පැහැදිලි වෙලා දැන් ඇත්තටම කිව්වොත්ම දැන් අපි ගොඩක් අය අපේ ගොඩක් රට අභ්‍යන්තරේ කතා කරන්නේ ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රම. ෆින්ලන්තය කියන්නේ ළඟම පාසල හොඳම පාසල. එතකොට හැමතැනටම ඒ කියන්නේ එකම විෂය නිර්දේශයක්. එතන එකම සංස්කෘති රටාවක්. ලෝකේ කොහෙන් ගියත් ඒ රටේ අධ්‍යාපන ක්‍රමය තමයි ඒලා ඉගෙන ගන්න ඕනේ. නැතුව වෙන වෙන රටවල අධ්‍යාපන ක්‍රම ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි කියන්නේත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය මේකට කරන්නේ. දැන් අපි අනිත් රටවල් වල සාපේක්ෂව අපි විශේෂයෙන් බැලුවේ ඒවයි කාලරාමු, උපාධිය පිරිනමන ආකාරය. එතකොට ඒකට යන දරුවට ගත මම කැමතියි ඔබතුමා මේ කාලරාමුව පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් අපි ඒක කතා කරලා තියෙන්නේ. ඒකට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවා නම්. ඔව් ඇත්තම දැන් අපේ රටේ දැන් අපේ දරුවෙක් මම මේ දැන් සමහරට ඔබතුමාටත් ওই අත්දැකීමට මුහුණ දෙලා ඇති. මොකද මගේ දරුවොත් එහෙම අත්දැකීමට මුහුණ දුන්නා. අවුරුදු සාමාන්‍යයෙන් අපේ රටේ උසස් අධ්‍යාපනය කියන්නේ විශ්වවිද්‍යාලයට යන අවුරුදු 19 තමයි දරුවෙක් A level ලියන්නේ. ඒතර අවුරුදු 17 තමයි O level ලියන්නේ. එතකොට විශ්වවිද්‍යාලයට බඳව ගන්න එක දැන් කොවිඩ් වසංගතයේ හින්දා දැන් තවත් අවුරුද්දක් පරක් වුණා. එතකොට අවුරුදු දැන් සමහරට දැන් මේ දරුවන්ට අවුරුදු 22ක් 23ක් වෙලා ඇති. හැබැයි ඔබ හිතන්න වෙන රටක නම් අසල්වැසි ඉන්දියාව අපි ලොකු දුර යන්න ඕනේ අසල්වැසි ඉන්දියාවේ අවුරුදු 21 දී මූලික උපාධිය ගන්නවා. අවුරුදු 28 වෙනකොට මේ විශේෂඥයෙක් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වෛද්‍යවරයෙක් නම් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. නමුත් අදට බලන්න අදටත් දැන් මම හිතන්නේ ඔබතුමාටත් ඒ පෞද්ගලික අත්දැකීම තියෙනවා. අවුරුදු 23 වෙලත් විශ්වවිද්‍යාලයකට යන්න බැරිලා තියෙන. ඒ කියන්නේ කොයිතරම් අපරාධයක්ද මේක. ඒ කියන්නේ මෙතන කුමන්ත්‍රණයක් මේ තියෙන්නේ. අපරාධයක් විතරක් නෙමෙයි මේක කුමන්ත්‍රණයක්. මම මේ ඇත්තටම මේක ජාතික කුමන්ත්‍රණයක්. මේ රටේ ජාතික පාසල් පද්ධතිය බහුතරයක් ඉන්නේ අපේ රටේ සිංහල බෞද්ධ ශිෂ්‍යෝ. එතකොට අනිත් අයටත් යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ජාතික පාසල් පද්ධතිය අනිත් එක ඉන්නේ සාමාන්‍යයෙන් පොඩි මිනිස්සු, පුංචි මිනිස්සුන්ගේ දරුවෝ. මේක කුමන්ත්‍රණයක් කියන්නේ ඒකයි. එතකොට අර එන්න දෙන්නේ නැහැ, වළක්වනවා. ඒවා කොහෙන් හරි හැමතිස්සෙම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පැනලා ඉන්න බහිරුව එහෙම නැත්නම් පාසල් පද්ධතියේ දැන් ලෝකේ අනිත් දැන් සාමාන්‍ය අන්තර්ජාතික පාසලක අවුරුදු 16 වෙනකොට ඒ ළමයා O level A level කරලා ඉවරයි. 14 දී O level කරනවා. අපේ ළමයි 17 දී අර අවුරුදු 3ක් විතර පස්සට ගිහිල්ලා 19 දී A level කරන්නේ. එතකොට විශ්වවිද්‍යාලයට යන්නේ 20 දැන් 23 වෙලා යන්නේ. එතකොට විශ්වවිද්‍යාලෙන් පිට වෙන්නේ අවුරුදු 20 අවුරුදු 5ක ඩිග්‍රී යන 28 වෙලා. කොයිතරම් අපරාධයක්ද? එයාගේ තරුණ කාලේ එතනට ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ එයා බලනවා එයා රටට සේවය කරන්න නෙමෙයි එයා බලන්නේ තමන්ගේ පුද්ගලික අරමුණ. ඊට පස්සේ වෙනුවෙන් තමයි එයා කටයුතු කරන්නේ. ඉතින් ඒක එයා රටට කරන්න ඕන සේවය එයා ඉන්නේ විශ්වවිද්‍යාලේ හෝ අධ්‍යාපනය ලැබෙනවා. එයා රටට කරන්න ඕන කාලේ එයා වෙනත් රටට වැඩ කරන්න හම්බෙන්න කාලයක් නැහැ. ඉතින් එයා මොකද කරන්නේ? තමන්ගේ පුද්ගලික කර්මවලින් කටයුතු කරනවා. රටට සේවයක් නැහැ. ඒක රටක් දියුණු වෙන්නේ නැහැ. ඉතින් ඕක දිගටම ඒ කියන්නේ ඕකේ ලොකු කාල මේකක් තියෙනවා. මම ඒකේ ලොකු පරාසයක් තියෙනවා. මේක අපි කතා කරන්න ඕන මාතෘකාවක්. මේකෙන් වෙන්නේ රටට ලොකු අවඩක්. ඒක ඇත්තම ප්‍රශ්න. දැන් මේ CWW කන්නංගර මැතිතුමා අපි බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕන චරිතයක්. මේ රටේ නිදහස් අධ්‍යාපනය හැදුවේ ඇත්තටම පොඩි මිනිස්සුන්ට. මධ්‍ය මහා විද්‍යාල සංකල්පය වගේ දේවල් ගෙනල්ලා මේ රටේ හැම කෙනෙක්ටම ඉගෙන ගන්න පුළුවන් ඒ පන්ති ભેද නැති කරා. අපි ඒක දන්නවා. දැන් මේ මම කැමතියි ඔබතුමාගේ දැනගන්න මේ අපේ වැඩසටහන නරඹන අපේ රසිකයෝ කැමති ඇති. ඇත්තටම මේ ලංකාවේ මේ අධ්‍යාපන ක්‍රමය මෙහෙම දැන් ඔබතුමා කිව්වනේ වෙනස් වුණා කියලා. වෙනස් කළා, වෙනස් වුණා නෙවෙයි වෙනස් කළා කියලා. කලින් මෙහෙම මේ ලෝකයේත් එක්ක යන අඩු වයසෙන් මේ වගේ කාලය නාස්ති නොකර දෙන ක්‍රමයක් ලංකාවේ තිබුණාද? ඇත්තටම නිදහස් අධ්‍යාපනය 1943 විතර පටන් ගත්තට පස්සේ ලංකාවේ එහෙම අධ්‍යාපන ක්‍රමයක් තිබ්බද කලින්? ඔව් ඇත්තටම මේ මම කිව්ව අර කුමන්ත්‍රණයක් කියලා ඒක තමයි කතාව. ඒ කියන්නේ අපි පිරිවෙන් අධ්‍යාපනයේත් ඇත්තටම අඩු වයසේදී තුමා මේ කරන්න පිරිවෙන් ඔය අඩු කාල සීමාවකදී මේ එතන පිරිවෙන් අධ්‍යාපනය ඉහළට යන්න පුළුවන්. ලොකු කාල සීමාවක් යන්නේ නැහැ. යම්කිසි මේකක් තියෙන්නේ. එතකොට ඊට පස්සේ ක්‍රමානුකූල නිදහස් අධ්‍යාපනය දීලා ක්‍රමානුකූල දැන් ඒකෙදී ළමයි ඉදිරියට ආවා. ඒ කියන්නේ අපේ රටේ බහුතරයක් ජාතික පාසල් පද්ධතිය හරහා ළමයි ඉස්සරහට ආවා. ඇවිල්ලා දැන් අද ඉන්න බොහෝ වැඩිහිටියන් එහෙම ආපු අය. එතකොට අවුරුදු 9 වසරේදීත් O level තිබුණු කාලයක් තිබුණා. 12 වසරේදී A level කරා යම්කිසි කාලයක. එතකොට ඊට පස්සේ ඉක්මනටම බඳව ගන්න ගත්ත විශ්වවිද්‍යාලවලට. නමුත් අද වෙනකොට ඒක නෙමෙයි. අද 9 වසරේ O level නෑ. අද තියෙන 11 වසරේ. ඒතර 13 වසරේ තමයි A level තියෙන්නේ. ඊට පස්සේ ළමයා A level ලියන්නත් කාලයක් යනවා. ඒක දැන් අද කොවිඩ් හින්දා තවත් අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඊට පස්සේ ප්‍රතිඵල දෙන්න. සාමාන්‍යයෙන් ලෝකේ ඕනම රටක් ප්‍රතිඵල දෙනවා. ඒ කියන්නේ විභාග මාසයක් වගේ ඊට අඩු කාලෙකදී. අපේ රටේ ඒකට මාස 8ක් 9ක් විතර යනවා. ඒක බරපතල අපරාධයක්. දැන් අපි ඕක කියලා ඇත්තටම පාර්ලිමේන්තුවේදී අපි ඕක ගැන කතා කරලා අපි മന്ത്രിවරු හරහා ගිහිල්ලා විශේෂයෙන්ම අර
ජාතික නිදහස් පෙරමුණ ඇතම් මන්ත්‍රීවරු අපිට මේකට උදව් කරා. අපි විශේෂයෙන් රජයේ ඇමතිතුරු හතම බෙලා කතා කළා ගුරුවරුන්ට වෙනම විශේෂ දීමනාවක් ගෙවලා ඉක්මනට ප්‍රතිඵල බලන්න වැඩකටයුතු කරා. නමුත් ඉතින් ඇත්තටම අදටත් හැම තැනම කුමන්ත්‍රණ ක්‍රියාත්මකයි. මොකද හේතුව සමහරට කුමන්ත්‍රණයට හවු වෙන කෙනා දන්නේ නැහැ මේක කුමන්ත්‍රණයක් කියලා. එයා හිතන්නේ මේක රටේ සමහරට එක්ක දේශපාලන පක්ෂික උමනාවක් කියලා. එක දේශපාලන පක්ෂ වලට අපේ මිනිස්සු බෙදිලා දේශපාලන පක්ෂික උමනාවක් කියලා තමන්ගේ ජාතිය, තමන්ගේ රට විනාශ, තමන්ගේ අනාගත දරු පරපුර. මොකද මම අද ඕක බ්ලොක් කරාන් පස්සේ මගේ අනාගත ඉස්සරහට ඉන්න පරම්පරාවේ දරුවෙකුටත් ඕක වෙන්න පුළුවන්. ඒක වෙනවා. අනිවාර්යෙන් වෙනවා. දැන් එදා හිටපු වැඩිහිටියෝ හිතෙවු නැති හින්දා අද ඉන්න දරුවෝ අවුරුදු 23 දී තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. නමුත් අපි දැන් අපේ තරුණ කාලේ අවුරුදු 17 දී 18 දී විශ්වවිද්‍යාලයට ගියා. ගිහිල්ලා අවුරුදු 22 දොස්තරලා වෙච්ච කට්ටිය ඉන්නවා. වෙනත් ඊට වඩා අඩු වෙන නමුත් දැන් මේක කුමන්ත්‍රණයක්. මේක ඒ විදියට යනවා. මේක වැළැක්වීම මේක මම නම් කියන්නේ ජාතික වගකීමක්, රටේ වගකීමක්. මොකද මේ විනාශ කරන්නේ දරුවන්ගේ කාලය සහ දරුවන්ට අයිති නිදහස, ඒ වගේම දරුවන් අනාගත දරුවන්ට අයිති කාලය තමයි විනාශ කරන්නේ. දැන් මේ කාලරාමුවේ ගැටලුවක් එක්කනේ මේක ගොඩක් වෙලාවට බැඳිලා තියෙන්නේ. එතකොට මේ මහත්මයා මම කැමති දැනගන්න මේකේ මොකක් හරි තියනවද නීතිමය රාමුවක්? ඒ කියන්නේ මේ නීතිමය පසුබිමක් තියනවද මේ ලංකාවේ අධ්‍යාපනයේ මෙන්න මේ කාලයට තියෙන්න ඕන කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි දන්නවනේ ලංකාවේ තියෙනවා කියලා. ඒකේ සෑම නීතියක් ගැනම නිර්වචනය කරලා තියෙන. මම කැමති දැනගන්න මම ඇත්තටම මමත් විශ්වවිද්‍යාල අපේක්ෂකයෙක් විදිහට විශ්වවිද්‍යාලයේ පටන් ගන්නකම් බලන් ඉන්න කෙනෙක් විදිහට කොවිඩ් ප්‍රශ්නත් එක්ක මම කැමති දැනගන්න මේ මගේ ප්‍රශ්නයක් විදිහට මේ ඇත්තටම මහත්මයා මොකක්ද මේ නීතිමය පසුබිම මේකට? ඇත්තටම නීතියක් තියනවද මේ සම්බන්ධයෙන්? නීතිය පසුබිම මෙහෙමයි. දැන් ඇත්තටම අපේ රටේ එක අය එක විදිහට දැන් පත් වෙන රජයන් නීති වෙනස් කරමින් යනවා. දැන් හොඳ උදාහරණයක් ගන්න සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරලා අවස්ථාව දෙනවා කියලානේ. නමුත් මෑතක ජනාධිපතිතුමා ප්‍රාජාසන කතාවේදී කිව්වේ මේ අන්තර්ජාතික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕනේ කියලා. එතකොට මම ඇත්තටම මට හිතන එක ප්‍රශ්නයක් වුණා. මට ඇත්තටම කනගාටුවක් ඇති වුණා. කියන්නේ අපේ රටේ පාසල් පද්ධතිය ඇතුලේ විෂමාචාරය, ඒ කියන්නේ අධ්‍යාපන ක්‍රම 3-4ක් තියෙද්දි මේ රටේ දරුවෝ එකට හිතන්නේ නැතුව විවිධ විදියට ආගමික වශයෙන් හිතද්දී එහෙම එකක් ඇත්තටම අවශ්‍යද? ඒ කියන්නේ මේ දේශපාලඥයෝ තමන්ගේ අරමුණු වෙනුවෙන් එක පාට පක්ෂ සියලු දෙනා තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් එහෙම නැත්නම් තමන් ළඟ ඉන්න යම් කිසි පිරිසක් අරබයා අධ්‍යාපන ක්‍රම වෙනස් කරමින් යනවා. මේක ජාතියට හොඳ නෑ. ඒ කියන්නේ ලෝකේ දියුණු වෙච්ච රටවල් විශේෂයෙන් අපි ගත්තොත් ඔය ස්කැන්ඩිනේවියන් රටවල් දියුණු වෙලා තියෙන අධ්‍යාපන ක්‍රමෙන් විශේෂයෙන් මොකද මේ ලොකු සම්පත් නෑ, මාස 6ක් සීතලයි රටවල්. ඒතර ඒ රටවල් වල ඒ අධ්‍යාපන ක්‍රමයත් එක්ක නීතිය හරියට නීතිය හැමතැනම එක හා සමානයි. අධ්‍යාපනයත් ඔක්කොම එකට හා සමානයි. එතකොට අධ්‍යාපනය ක්‍රමය දෙන සම්පූර්ණ රජයෙන්. එතකොට ඔක්කොම එකට හිතනවා. දැන් අපේ රටේ වෙලා තියෙන්නේ එන දේශපාලන පක්ෂයේ එන කට්ටිය විවිධ විදියට හිතනවා. ඒලට ඕන විදිහට ඒල අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා. අරයට ඕන අධ්‍යාපන ක්‍රම වෙනස් කරනවා. කොහොම හරි අද වෙනකොට ඔබ විශ්වාස කරන්න මේ රටේ පෞද්ගලික මේ පාසල් තියෙන අයිතිකාරයෝ තමයි මේ රාජ්‍ය අමාත්‍යවරුන් හැටියේ පහුගිය ආණ්ඩුව කාලේ. ඒකට ඒ කට්ටිය අධ්‍යාපන ක්‍රමේ තමන්ගේ පෞද්ගලික පාසල් වල ඕන විදිහට නීතිය වෙනස් කරලා තියෙනවා. දැන් හොඳ උදාහරණයක් ජාතික පාසලක දැන් කොළඹ දැන් මේ අපි කියමු බොමිරිය සෙන්ට්‍රල් එක කියලා. බොමිරිය සෙන්ටර් එකේ දැන් ජාතික පාසල. ඒ ජාතික පාසලේ දරුවෙක් අවුරුදු A9ක් ගත්තත් ඒ දරුවට සමහරට උසස් පෙළ හදාරන්න අපි හිතමු ආනන්ද නාලන්ද විශාක යන්න පුළුවන්ද කියලා. බෑ, යන්න බෑ. හැබැයි කොළඹ දිස්ත්‍රික්කෙම තියෙන ජාත්‍යන්තර පාසලක දරුවෙකුට එහෙම යන්න පුළුවන්. එහෙම ඒක තමයි කිව්වේ නීති වෙනස් කරලා තියෙනවා. මේ ප්‍රශ්නේ අපි පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ ප්‍රශ්නය පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් ඇත්තම කතන්දරය මේ උසස් පෙළ සඳහා පාසල් මාරු කරන්න බැහැනේ ජාතික පාසල් ක්‍රමය ඇතුලේ. දැන් මම කැමතියි මේ අපේ බලන් ඉන්න මේක අනිවාර්යෙන් මම දන්නවා බලනවා කියලා මේ උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් ඉන්න අය විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් ඉඳලා විශ්වවිද්‍යාල ලැබිලා විශ්වවිද්‍යාලය අතර කාලය පරක්කු වෙච්ච අය, ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගෙ ලියලා උසස් පෙළට බලාගෙන ඉන්න අය, ඒගොල්ලෝ හැමෝම කැමති ඇති දැනගන්න මේ ඇත්තටම මොකක්ද මේ ජාත්‍යන්තර පාසල් වල ඒ ක්‍රමය ගැන ඔබතුමාට යම්කිසි පැහැදිලි කරන්න පුළුවන්ද තව ටිකක්? ඔව්, ජාත්‍යන්තර පාසල් මෙහෙම දරුවෝ මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපේ රටේ ජාත්‍යන්තර පාසලකට ඇතුළත් වෙන්න මුදල් ගෙවන්න ඕනේ.
අපේ ජාතික පාසලට තියෙන මේ රටේ අනිත් පාසලට මුදල් ගෙවන්න ඕනේ නැහැ. ගෙවන්න ඕන අර සාමාන්‍ය අර මේ බාහිර ක්‍රියාකරන වෙන රටේ මේ ඒ පහසුකම් ටික විතරයි. පොඩි ගාණක්. එතකොට ඒකේ ජාත්‍යන්තර පාස් දැන් මේ ඕකට මෙහෙම හේකුත් තියෙනවා. එකක් තමයි දෙමාපියෝ හිතනවා තමන්ගේ දරුවා උගතෙක් කරන්න ඕනේ කියලා ගොඩක් අය. සල්ලි තියෙන දෙමාපියෝ හිතනවා ඉංග්‍රීසි කතා කරන පරිසරයකට දාන්න ඕනේ කියලා. එතකොට ඒලා ඉතින් සමහරට සිතිවිල්ල සාධාරණ වෙන්න පුළුවන් ඒලගේ පැත්තෙන්. ඉතින් ඒල කරන්නේ ගොඩක් ලාවට මේ අනුතර ගැන දන්නේ නැතුව ජාත්‍යන්තර පාසල් ජාත්‍යන්තර පාසල් වල පාසල් වර්ග ඒක ජාත්‍යන්තර පාසල් ඇතුළු විෂය නිර්දේශ කීපයක් තියෙනවා. ඒ කියන්නේ ජාතික පාසල් පද්ධතිය නිර්දේශයත් ඉගෙන ගන්නවා. අන්තර්ජාතික විෂය නිර්දේශයත් ඉගෙන ගන්න. ඒක ලන්ඩන් A level edX එහෙම කියලා. හැබැයි අර ජාතික පාසල් පද්ධතිය ඉගෙන ගන්න දරුවට අසාධාරණයක් වෙනවා. මොකද හේතුව ඒ දරුවතර අපේ දරුවෝ වගේම තමයි. නමුත් අන්තර්ජාතික විෂය නිර්දේශ ඉගෙන ගන්න ගොඩක් අය ඉස්සර ඉගෙන ගත්තේ ඒවට ආවේ මේ මේ තානාපති කාර්යාලවල විතරට ඉන්න අයගේ ළමයි. දැන් ඒක අපේ කට්ටිය මේක කන්වර්ට් කරගත්තා. මොකද ඒකෙන් අර කලින් එන්න පුළුවන්. කලින් ඒ කියන්නේ ඒක කොටස් ලියලා විභාග සමත් වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ අය එතෙන්ට ගිහිල්ලා දැන් එතන ඒක කරනවා. හැබැයි අපි දැනුවත් පමණක් අය තමන්ගේ දරුවෝ පිටරට යවන්නම් බලාගෙන ඒක කරනවා. හැබැයි පිටරට ගියට කමක් නැහැ. ඒක අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒකෙදි වෙන බරපතල කාරණේ තමයි මේකෙන් බරපතල නැවත එයා රටට ආවොත් ඒ අර එයා අඩු කාල සීමාවකදී ඇවිල්ලා රටේ ජාතික මේ රැකියා පද්ධතියට ඇතුළත් වුණාම අනිත් අර ජාතික පාසල් පද්ධතිය ඉන්න අන්තර්ජාතික පාසලක ජාතික විෂය නිර්දේශ ඉගෙන ගන්න දරුවට වෙන අසාධාරණයි. එහෙම ප්‍රශ්නිකුත් උතන තියෙනවා. ඔව්. අපි කතා කරමින් ඉන්නේ ඊ타මාත්ම බරපතල රටේ අනාගතය වෙනුවෙන් ඊ타මාත්ම වගකීම් සහගත මාතෘකාවක් පිළිබඳව. ඇත්තටම මේ අන්තර්ජාතික පාසල් වල මොකක්ද ඇත්තටම මේ ජාතික පාසල් අතර තියෙන ගැටණය මොකක්ද? මේ ගැන අපි තවදුරටත් කතා කරමු. පුංචි විරාමයකින් ඔබ ඔහොමම රැඳී ඉන්න මේ සලපතල මළුව විනිවිද. ඔබ නැවතත් විනිවිද සමගින්. අපි සලපතල මළුවේ මේ විනිවිද වැඩසටහනින් කතා කරන්නේ රටේ අධ්‍යාපනය සහ මිනිසුන්ගේ ආධ්‍යාත්මය පිළිබඳව. අපි ඊ타මත්ම විධිමත්ව කතා කරමින් ආවා අද දවසේදී ලංකාවේ මේ එක රටක් එක අධ්‍යාපනයක් සහ එක නීතියක් කියන සන්දර්භය කොහොමද අපේ මාතෘකාවට බද්ධ වෙන්නේ කියන කාරණය. දැන් අපි දන්නවා රටක අධ්‍යාපනය කියන්නේ යම්කිසි ඒකායන අරමුණක් වෙනුවෙන් නිර්මාණය වෙච්ච දෙයක්. ඒකේ විවිධ අරමුණු තියෙන්න පුළුවන්. හැබැයි ඔබ හිතනවද, ඔබ විශ්වාස කරනවද ලංකාවේ අධ්‍යාපනය ලබා දෙන ආයතන විවිධ අමාත්‍යාංශ යටතේ තියෙන්නේ? අලිස් මහත්මයා මේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. ලංකාවේ දැන් අපි දන්නවා ජාතික පාසල් සහ අනිකුත් පාසල් තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. මේ අනිත් දැන් අපි කතා කරන ජාත්‍යන්තර පාසල් මද්‍රසා මේ වගේ වෙනත් පාසල් වර්ග මේවත් අයිති වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතටද? නෑ, මේ අපේ රටේ දැනට අපි ගණනය කළ තියෙන ගිය අවුරුද්දේ 143ක් වෙන පාසල් ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ කට්ටිය ජාතික පාසල් පද්ධතිය ඇතුළේ ඉන්න. ඒතර 1,69,000ක් විතර අන්තර්ජාතික පාසල් වල ඉගෙන ගන්න විදේශීය විෂය නිර්දේශ. එතකොට මේ අන්තර්ජාතික පාසල් දැන් ජාතික පාසල් පද්ධතියේ අයිති වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට. එතකොට ඒකේ ලොකු කාර්යභාරයක් ඉන්නවා. ගුරුවරුන් මං හිතන්නේ 2,60,000 ගණනක් විතර ජාතික පාසල් පද්ධතිය ඇතුළේ ඉන්නවා. එතකොට අන්තර්ජාතික පාසල් සමාගම් පනතයට තමයි ඔය මටත් පුළුවන් සමාගම් පනතයට ගිහිල්ලා ඕන විදිහකට අන්තර්ජාතික පාසලක් හදලා ඕකේ අධ්‍යාපන පාසලක් ජාත්‍යන්තර පාසලක් හදලා ඕකේ අධ්‍යාපනය විකුණන්න පුළුවන්. ඒතර ඒකෙන් ඇත්තටම රටට අවාසි මිසක් වාසි නෑ. උසස් පෙළ සහ ඕ ලෙවල් සාමාන්‍ය පෙළ සහ ඕ ලෙවල් කරන්නත් සල්ලි ගෙවන්න යන්නේ ඒ රටට යන්නේ අපේ රටේ නෙමෙයි. ඒතර ජාතික පාසල් පද්ධතිය ඇතුළේ ඉගෙන ගන්න ළමයෙන් විභාග ඔක්කොම මේ රට ඇතුළේ. ඒ දැන් රටින් පිටන ඩොලර් ප්‍රශ්නකුත් තියෙනවානේ. එතකොට මද්‍රසා සහ අරාබි පාසල් ඒවා පාලනය වෙන්නේ මුස්ලිම් අර ආගමික කටයුතු අමාත්‍යාංශයෙන්. ඉතින් මේ දැන් මද්‍රසා පාසල් තියෙනවා 1669ක් මම ගිය අවුරුද්ද වෙනකොට අරාබි පාසල් 317ක් තියෙනවා. එතකොට ඒවා පාලනය වෙන්නේ මුස්ලිම් මේ ආගමික කටයුතු අමාත්‍යාංශයෙන්. දැන් එතකොට බෞද්ධයෝ ඉල්ලුවොත් අපිටත් ඕන බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට පිරිවෙන් කියලා ඉල්ලුවොත් මොකද වෙන්නේ? බරපතල ගැටලුවක් මේ රටේ. ඇත්තටම මට ගැටලුවක් ආවා. දැන් මම සිංහල බෞද්ධ සමාජය කෙනෙක් විදිහට මට මද්‍රසා පාසල් සමීප නැහැනේ. ඇත්තට මොකක්ද වෙන්නේ කියන එක ගැන. දැන් අපේ තියෙනනේ දහම් පාසල් කියලා දෙයක්. අපි ඉරිදට යන දහම් පාසල. ඒක ඇත්තටම බෞද්ධ කටයුතු අමාත්‍යාංශය යටතේ තමයි තියෙන්නේ මම දන්න විදිහට. එතකොට දැන් මේ මද්‍රසා කියන්නේ ඒ වගේ දහම් පාසල් වර්ගයේ පාසලක් දහම් පාසල් මට්ටමේ දෙයක්ද නැත්නම් මේ අපි කතා කරන මේ ඉස්කෝල
අපි මේ 1 ඉඳලා 13 යනකම් යන ඉස්කෝල ක්‍රමයක්ද? ඇත්තටම මද්‍රසා කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ වෙන ලෝකයේ අනිත් මුස්ලිම් රටවල් වල ඒ රටේ මෞලවිවරු මේ හදන්න මේකක්. දැන් මේක අපේ රටේ වෙනස් කරලා තියෙනවා. තව රටවල් කිහිපයක. ඒ කියන්නේ දැන් මේකේ අපේ රටේ මුස්ලිම් දරුවෝ ජාතික පාසල් පද්ධතියට යවන්නේ නැතුව එක්කෝ අර අන්තර්ජාතික පාසල් පද්ධතියට යවනවා තමන්ගේ අරමුණු වෙන පමණක් ඔය බොහෝ සල් තියෙන අය. නැත්තම් අර අරාබි සහ මද්‍රසා පාසල් වලට දානවා. එතකොට ඒ පාසල් වලට දාලා තමයි ඊට පස්සේ උසස් අධ්‍යාපන ළමයි යන්නේ පිටරටට. දැන් මම මේක තමයි මේකේ බරපතල කාරණේ කියලා කිව්වේ. මේ අරාබි පාසල් සහ මේ මද්‍රසා පාසල් වලින් පිට වෙන දරුවෝ. ඒතර අපේ රටේ ඉතිහාසය නෙමෙයි හදන්නේ අරාබි ඉතිහාසය. අන්තර්ජාතික පාසල් වලින් පිට වෙන දරුවෝ අපේ රටේ ඉතිහාසය නෙමෙයි හදාරන්නේ මහරජනගේ ඉතිහාසය. එතකොට මේ ජාතික පාසල් පද්ධතිය ඉන්න බෞද්ධ දරුවෝ සහ කතෝලික දරුවෝ වෙනත් බෞද්ධ දර්ශනය සහ කතෝලික දර්ශනය. එතකොට ඒක තව මුස්ලිම් දරුවෝ ඉන්නවා. ඒකට ඒ කට්ටිය අර දහම් නම් වෙන පැත්තකට යොමු වෙන ප්‍රමාණයට අඩු. ඔබතුමා කියවනේ අර මෞලවිවරු නිර්මාණය කරනවා කියලා. ඇත්තටම මෞලවිවරු කියන්නේ ආගමික කොට්ටාශයක්නේ. දැන් අපේ කියන්නේ මේ ස්වාමින් වහන්සේලා වගේනේ. එතකොට දැන් මේකට යන්නේ සාමාන්‍ය මුස්ලිම් දරුවෝද? ඇත්තටම. ඔව් සාමාන්‍ය මුස්ලිම් දරුවෝ. එතකොට දැන් සාමාන්‍යයෙන් කොච්චර ප්‍රමාණයක් ලංකාවේ මද්‍රසා පාසල් තියෙනවද? මද්‍රසා පාසල් ගිය අවුරුද්දේ 1669ක් තිබ්බා. ඒකේ කොච්චර ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවද? සාමාන්‍යයෙන් මම මේකේ ලොකු ප්‍රමාණයක් දන්නේ නැහැ. මේකද පාස්කු කොමිෂන් වාර්තාවේ විස්තර ටික දාලා තිබ්බා. ඒක තමයි අපිට හැම්බෙච්ච තොරතුරු පනතයට තිල්ලුවත් බොහෝ වෙලාවට අපිට දෙන්නේ නැහැ. අපිත් බොහොම අමාරුවෙන් තමයි තොරතුරු හොයාගන්නේ. එතකොට මේකේ ඇත්තටම බරපතල කාරණේ මම කිව්වේ ඒක තමයි. යම් රටක අධ්‍යාපන ක්‍රමේ තියෙන්න ඕනේ එක විදියකට. ඒ කියන්නේ මුළු රටේම. එතකොට තමයි රටේ මිනිස්සු එකට හිතන්නේ. දැන් අපි අනාගතේ ගැටුම්ම තියනවා කියනවානේ. අනාගතේ අපි මේ හොඳ රටක් කරන්න ඕනේ. ඒ කියන්නේ හොඳ රටක් කරන්න අද වර්තමානයේ තියෙන අපිට ඇතිවෙච්ච අත්දැකීම් මත තමයි අපි රට යන්නේ. ලෝකෙ ඒවත් අපිට ගන්න පුළුවන් නේ. දැන් අපි අයි ගන්නෙ නැත්තේ. ඇයි අපේ රටේ එක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරන අනාගතේ ඉන්න දරුවෝ ටික එකට ඉඳීවිනේ. ඒතර දරුවෝ එකට හිතාවිනේ. ඒතර මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ, මේ ගැටුම් ඇති වෙන්නේ නැහනේ. ඒතර ආගමික උන්මාදය ඇති වෙන්නේ නැහනේ. සහරාන්ලා වගේ කට්ටිය බිහි වෙන්නේ නැහැ. ඉතින් අපි ඒකට පාර වළක්වන්නේ නැතුව ඒක වහලා දාලා අපි මේ රටේ මිනිස්සුන්ට ඔක්කොට මේ දරුවන්ට එකම අධ්‍යාපන ක්‍රමයක් ඉගන්නගෙන එක අපේ වගකීම. ඔව් දැන් මේක කරන්නේ. ස්කැන්ඩිනේවියානු රටවල් සාමාන්‍යයෙන් අර සමාජ සමානාත්මතාවය විවිධ ආගම් වලට නිදහසේ ඕනම කෙනෙක්ට ඕනම මතයක් හිතන්න පුළුවන් ඕනම මතයක් දරන්න පුළුවන් රටවල් විදිහට අපි සලකන්නේ. දැන් ඒ රටවල් වල අනිවාර්යයෙන්ම විවිධ ජාතීන් ඉන්නවානේ. දැන් ඒ රටවලත් මුස්ලිම් ප්‍රජාව ඇතිනේ. එතකොට ඒ රටවල් වල තියෙනවද මද්‍රසා පාසල්? නෑ. අන්න එතනයි විශේෂත්වය. දැන් අපි ඕක පැහැදිලි කරන්න ඕන අපේ රටේ මිනිස්සු හිතන්නේ අපේ රටේ මේ බොහෝ සිංහල ශ්‍රී ලාංකිකයයි කියලා හිතන උගතුන් හිතන දේ තමයි උතන වැරද්ද. ඒ රටවල ඒ නීති නෑ. ඒ රටේ අධ්‍යාපන ක්‍රම එකම එකයි. ඒ රටේ වෙනත් අධ්‍යාපන ක්‍රම නෑ. ෆින්ලන්තේ ගත්තොත් ෆින්ලන්තේට ස්වාධීන අධ්‍යාපනය වෙන කිසිම අධ්‍යාපන ක්‍රමයක් නෑ. ඒකේ මෞලවිවරු පුහුණු කරන්නවත් ඒ තරම් දීලා නෑ. ඒ රටවල එහෙමයි හැදිලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ඕස්ට්‍රේලියාව, ජපානේ. ඒ රටවල එහෙම නැහැ. තමන්ගේ රටේට දැන් අපේ කට්ටිය කියනවා අපි යනවා ඕස්ට්‍රේලියාව තමයි වැඩිපුරම කියලා. හැබැයි වැඩිපුර ගියා කියලා ඒ රටේ නීතියත් එක්ක සෙල්ලම් කරන්න බෑ. රටේ නීති පද්ධතිය හැදිලා තියෙනවා. ඒක තමයි මූලික නීතිය. ඒවට නීතියට පිටින් යන්න බෑ. ඒ රටේ වෙන පාසල් හැදිලා තියෙන්න පුළුවන්. වෙන පාසල් කිව්වහම මේ ආගමික පාසල් බෑ. ඒව නෑ. එතකොට ඔක්කොම ඉගෙන ගන්න එකම විෂය නිර්දේශයක්. නමුත් විශ්වවිද්‍යාල ඇතුලේ ලෝකයට ආවේනික වෙච්ච සිදු මේ විෂය නිර්දේශයන් උගන්වනවා. ඒක අපිට බලක්වන්න බෑනේ. ඒක දැන් ලෝකේ ඔය එන ප්‍රවණතන ඒක ආගමික උන්මාදයක් නෙමෙයි. දැන් මෙතන අපේ රටේ වෙලා තියෙන බරපතලම ප්‍රශ්නේ දරුවන්ට ඇයි අපි ආගම උගන්වන්නේ? ඇයි අපි අරාබි විෂය නිර්දේශ උගන්වන්නේ? ඉතින් ලොකු ගැටලුවක්. අනාගත දරුවෝ මේ ලංකාව ඇතුලේ ජීවත් වෙනවා නම් ඒ දරුවෝ ඉන්න ඕන අපේ ජාතික පාසල් පද්ධතිය ඇතුලේ. මේක පාලකයන්ට තේරෙන්නේ නැහැ. අපි ඇත්තටම තේරුම් කළ මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. මේක බරපතල ව්‍යසනයක මේක. සහරාන්න තව දහස් ගාණක් බිහි කරන්න අවශ්‍ය පාර මේ කපන්න. ඔව් දැන් අපේ රටේ මුස්ලිම් සමාජය විතරක් නෙමෙයි ඉන්නේ. සුළු ජාතින් විදිහට ඉන්නවා දෙමළ සමාජය, ඒ වගේම කතෝලික ජනතාව ඉන්නවා ජාතියක් විදිහට, ක්‍රිස්තියානි ජනතාව. ඔවුන්ටත් මේ වගේ තියනවාද මේ ආගමික පූජක පක්ෂයක් නිර්මාණය කිරීම සඳහා වෙනම අධ්‍යාපන ආයතන කෙනෙක් ජාතික පාසල් මට්ටමේම ආයතන? ඔව් මෙහෙමයි. දැන් කතෝලික ප්‍රජාවගේ කතෝලික ෆාදර්ස්ලා මේක කරන්න ඒලගේ අභ්‍යන්තරය ඒව මේ මේ පුළුල් ලෙස කියන්නේ
මුළු ඔක්කොටම මේ පූජකවරු කරන්න උත්සාහ කරන ඒ කට්ටිය ජාතික පාසල් පද්ධතිය ඇතුලේ ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ ජාතික පාසල් පද්ධතිය ඇතුලේ ඉගෙන ගන්න ගමන් අර අපි දහම් පාසල් යනවා වගේ ඔව් අපේ ස්වාමින් වහන්සේලා හැදෙනවා වගේ එහෙම එකක් තියෙන්නේ. සම්පූර්ණ මුළු ආගමම උගන්වන්නේ නැහැ. මේ විෂය නිර්දේශයත් එක්ක තමයි යන්නේ. ඊළඟට පස්සේ ඉහළට ගියන් පස්සේ ඒ පූජකවරයෙක් වුණාන් පස්සේ ඒලගේ ඔය වෙන දේවල් ඉගෙන ගන්න දැන් අපේ ආගමේ භික්ෂුන් වහන්සේනවා ත්‍රිපිටකය ඉගෙන ගන්න ඔය වගේ තියෙනවානේ. ඉතින් එහෙම වෙන්න පුළුවන්. නමුත් මේක කරන්නේ බරපතල අපරාධ. මේ දරුවන්ට කෙලින්ම සම්පූර්ණ අරාබි ශරියා නීතිය ශරියා සංස්කෘතියම ආරාධ සංස්කෘතියක්ම ලබා දෙනවා. ඔව් ඒකට හොඳ උදාහරණයක් ඔබ විශ්වාස කරන්න ඔය අපේ ලංකාවේ ක්‍රිකට් මැච් එකක් ගහන වෙලාවට ඔය පාකිස්තාන් හරි බංග්ලාදේශ හරි ටීම් එකක් ලංකාවට ආපු වෙලාවක අපේ රටේ මුස්ලිම් මිනිස්සු හැසිරෙන ආකාරය බලන්න. කොඩිය උස්සන්නේ බංග්ලාදේශයට. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට එහෙම නැත්නම් මේ අපේ ශ්‍රී ලංකාවේ රටේ මිනිස්සෙක් හැටියට නෙමෙයි අපි එතන ඉදිරිපත් වෙන්නේ. ඒව තමයි ඔය අපිට මේ අධ්‍යාපන ක්‍රමේ හරහා තියෙන මේවා. ඔය අපි ඇත්තටම වෙනස් වෙන්න ඕන. අපි හිතන්න ඕන අපේ රටේ මිනිස්සෙක් විදියට. අපි බංග්ලාදේශියෙක් හරි පාකිස්තානුවෙක් හරි නොවිය යුතුයි. දැන් හැබැයි අපේ රටේ මුස්ලිම් ප්‍රජාව ඒ වෙලාව ප්‍රදර්ශනය වෙන ඔයලගෙන් ඒ වගේ සිදුවීම් හරහා. ඇත්තටම දැන් මේ අපි කතා කරමින් ඉන්නේ මේ යම්කිසි ආගමික කණ්ඩායමකට හෝ සමාජ කණ්ඩායමකට මේ පහර ගැසීමට වගේ දෙයකට නෙමෙයි. ඇත්තටම අපි කතා කරන්නේ මේ රටේ ලෝකයේ එක ඉස්සරහට යනකොට ලෝකේ දියුණු රටවල් වල එක අධ්‍යාපන ක්‍රමයක් ගැන අපි කතා කරනවා. මේ එක අධ්‍යාපන ක්‍රමයක් එක්ක රට සංවර්ධනය වෙනවා. ඇත්තටම අපි දන්නවා අපි හංගන්න දෙයක් නැහැ. ලංකාව මේ අපි මේ ජයමග ටීවී එකේ කතා කරන්නේ ලංකාව ඇත්තනවා මේ පරාජයේ මගක ගමන් කරමින් ඉන්නේ. එතකොට අපිට අවශ්‍යයි කොතනින්ද ජයමග හොයාගන්නේ කියලා. මේ ජයමග හොයාගන්න තමයි අපි උත්සාහ කරමින් ඉන්නේ. ඒ නිසාමයි සලපතල මළුව විනිවිද දකින්නට මේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මය පිළිබඳ කතා කරන්නේ. දැන් ඔබතුමා මේ මතු කළානේ පින්ලන්තය වගේ රටවල් වල ඕස්ට්‍රේලියා වගේ රටවල් වල ඒක අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ ආගමික සමාජ කණ්ඩායම් වලට එහෙම අධ්‍යාපන ආයතන පවත්වන්න බෑ. දැන් මේ රටවල් නිරාගමිකයි. සාමාන්‍ය අපි දන්නවා නිරාගමික වශයෙන්ම නම් කරපු රාජ්‍යයන් තියෙනවා. දැන් ලංකාව එහෙම රටක් නෙමෙයිනේ. එතකොට මේක මේ සාධාරණ නැද්ද ඒගොල්ලොන්ට මෙහෙම තමන්ගේ ආගම ව්‍යාප්ත කරන්න හෝ ආගමික මතවාදය උගන්වන්න පාසලක් තියෙන එක? නෑ ඒක අපි කියන්නේ අපි ඒකට විරුද්ධ වෙන්න. ඒ කියන්නේ ඒලගේ මුස්ලිම් ආගමේ මුස්ලිම් මවුලි විහාර දන්නවා නම් දැන් එහෙම යම්කිසි වැඩපිළිවෙලක් එලට තියෙනවා. ඒක මුළු සමස්ත ශිෂ්‍යෝ ටික ගන්න නරකයි. මොකද හේතුව ඒ දරුවා එතෙන්ට දරුවා ආගමික ගුරුවරයෙක් වෙන්න ඕනේ නැහැ. දරුවා වෙන්න ඕන මේ ලෝකේ ගැන දැනගන්න දරුවෙක්. අපි මේ මුස්ලිම් සමාජයත් එක්ක තරහට කියන කතන්දරයක් නෙමෙයි. අපි කියන්නේ ඒ කියන්නේ මේ රටේ සීළු දරුවෝ මේ රට ගැන විදියට හිතනවා නම් මේ සීළු දරුවෝ ඒ රටේ අපේ දරුවෝ මුස්ලිම් දරුවෝ දෙමළ දරුවෝ කියලා වෙනසක් නැහැ. ඒ රටේ ඇතුළේ ඉන්න දරුවෝ ඒ දරුවෝ ටික මේ ජාතික පාසල් පද්ධතිය ජාතික විෂය නිර්දේශ හදාරන්න ඕනේ. ඒලා හදාරන්න ඕන අරාබි ඉතිහාසය නෙමෙයි. අපිටත් එහෙමනම් අපිත් වෙන රටක ඉතිහාසය හදාරන්න අපිට බෑනේ. එහෙම එකක් තියෙනවනේ. ඉතින් ඒ දරුවා ඉගෙන ගන්න ඕන අපේ ඉතිහාසය, අපේ සංස්කෘතිය. එතකොට යාළට ආවේනික ආගමික චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ඒවා කවදාවත් අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. එතකොට සමහරට අපේ හිතවතුන් තින්න ඔය අස්සේ. ඉතින් අපි ඒ ගනුදෙනු අපි කියන්නේ මේ දරුවෝ සිංහල සහ දෙමළ මුස්ලිම් අපි ඔක්කොම එකට හිතන්න පුළුවන් ආකාරයට. එකට මේ රට අනාගතයේ ගැටුම් ඇති නොවන ආකාරයට. ඇත්තටම ගැටුම් නිර්මාණය වෙන්න බොහෝ දුරට ඉඩ කඩ තියෙනවා. ඒක නිර්මාණය වෙන්න නම් මේ රටේ අධ්‍යාපන ක්‍රමය වහ වෙනස් වෙන්න ඕනේ. අපි ඔක්කොම එකම දරුවෝ හැටියට දරුවන්ට මේ අධ්‍යාපන ක්‍රම උගන්වන්න ඕනේ. ඔබතුමා මතක් කරේ මවුලිවරුන්ට හරි ෆාදර්ස්ලාට හරි එහෙම නැත්නම් අපේ භික්ෂුන් වහන්සේලාට හරි ඒ ආගමික ගැන්වීම් තුන ඒක යම්කිසි සීමිත පිරිසයි. මේක මේ සමස්තයට උගන් දැන් අපිත් එහෙමනම් අපේ ජාතික පාසල් පද්ධතිය ඔක්කොම අපි ඕනේ අපේ දරුවන්ට මේ බුද්ධාගම විතරක් ඉගන්වන්න මොකද වෙන්නේ? එතකොට ඒක ලෝකයේත් එක ගැලපෙන්නේ නැහනේ. ඒ අපේ ඒකනේ අපි එතකොට අපිත් අර ඒ වෙන ජාතීන් අතර වගේ වෙනස්කමක් වෙනවා. ඉතින් අපි කියන්නේ අපි හැමෝම අපිට ඔක්කොම එකට ඉන්න පුළුවන්. අපි හැමෝම එකට ඉඳලා තියෙනවා. එතකොට යම්කිසි කාලෙක ඉඳලා ලොකු කාලෙක නෙමෙයි. ඒක අපිට ඉතින් අපි ඔක්කොම එකට ඉන්න නම් අපේ රටේ විදියට ඉන්න ඕනේ. ඒක අපි අරාබි විදියට හරි අපි එංගලන්තේ විදියට නෙමෙයි හැටියට නෙමෙයි ජීවත් වෙන්නේ. අපේ රටේ විදියට ජීවත් වෙන්න. එතකොට අපි එහෙමනම් ඒකට අපේ රටේ දරුවෝ එකම විදියකට හිතන විදියට අවශ්‍ය පරිසරයේ පසුබිම සකසන්න ඕනේ. ඇතැම් විට මේ සාමාන්‍ය මුස්ලිම් සහෝදරයෝ දැන් මමත් ඇත්තටම ඉගෙන ගත්ත පාසල බහුවාර්ගික පාසලක්. කියන්නේ අපේ පාසලේ විවිධ ආගම් වලට ඒගොල්ලන්ගේ ඇදහිීමේ අයිතිය දීලා උන්ට තමන්ගේ සිද්ධාස්ථාන නිර්මාණය කරන්න දීලා හැබැයි අපි ඔක්කොම ඉගෙන ගත්තේ ලංකාවේ මේ රජයේ විෂය නිර්දේශ තියෙන ලංකාවේ ඉතිහාසය සම්බන්ධ පෙළපොත. ඒතකොට මගේ හොඳම මුස්ලිම් සහෝදර මිත්‍රයෝ ඉන්නවා. ඔවුන්ට ලංකාවේ ඉතිහාසය ගැන යම්කිසි සංවේදීතාවයක් තියෙනවා. එතකොට දැන් මේ සමහර විට මේක දැන් මේ
එක්තරා කොටසකින් බලකිරීමක් හෝ යම්කිසි නිකං මුලා කිරීමකින් අසරණ අහිංසක ලංකාවින්න මුස්ලිම් දෙමාපියන්ව මේකට යොමු කරනවා වෙන්නත් පුළුවන්. මේ ඔක්කොමත් එක්ක ඔබතුමා මේ කතා කරපු මේ සමස්ත කාරණාවත් එක මට හිතෙනවා ලංකාවේ නීතියෙන් සිදුරු ගතියක් තියෙනවා. නැත්නම් මේ හිල් අස්සෙන් රිංගලා ගිහිල්ලා හිල් ලොකු කරලා තමන්ගේ දෙයක් ඒකට මේ තමන්ගේ දෙයක් කරගන්න තමන්ගේ මතවාදයන් ඔස්සේ තමන්ගේ නීතිය වෙනස් කරගන්න වගේ දේවල් වලට උත්සාහ කරලා තියෙනවද කියලා මේ ලංකාවේ දැන් ලංකාවේ සාමාන්‍යයෙන් අමාත්‍යාංශවල කටයුතු කරන්නේ අමාත්‍යවරුනේ. ලංකාවේ අමාත්‍යවරුන්ගේ ප්‍රතිචාර කොහොමද මේ මහත්මයා මේක? ඔව් එතකොට ඇත්තටම ඕක හොඳ මාතෘකාවක්. ඇත්තටම කියනනම් අපේ රටේ අධ්‍යාපනයට පත් වෙන්න ඕනේ රට ගැන හිතන අමාත්‍යවරුනේ. රටට අධ්‍යාපනයට ආදර්ශයක් දෙන අමාත්‍යවරු. එක අධ්‍යාපන අමාත්‍යවරයෙක් පත් කරාම ඒ අධ්‍යාපන අමාත්‍යවරයා මුළු රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපන අමාත්‍යවරයාට මිසක් එක කණ්ඩායමක අධ්‍යාපන අමාත්‍යවරයෙක් වෙන්න බෑ. එක රටක අධ්‍යාපන වෙන රටක අධ්‍යාපන අමාත්‍යවරයෙක් වෙන්න බෑ. ඒතර එක ජාතික අධ්‍යාපන අමාත්‍යවරයෙක් වෙන්න බෑ මුළු රටේම අධ්‍යාපන අමාත්‍යවරයා. හැබැයි පහුගිය කාලේ පත් කරපු ඇතැම් අමාත්‍යවරු කටයුතු කරේ තමන්ගේ ජාතියට විතරයි. මට උදාහරණ ඕන තරම් තියෙනවා. කොළඹ වෛද්‍ය පීඨයට සිසුන් දාගත්ත වෙලාවේ ගැටලුවක් තියෙනවා. නීති පීඨයට දාපු රවුෆ් හකීම් නීති පීඨයට දාපත් සිසුන් දැමීම සම්බන්ධ ගැටලුවක් තියෙනවා. එතකොට වෙනත් රටවල වෛද්‍ය පීඨවලට මුදල් ගෙවන්න අපේ රටේ වෛද්‍ය මේ වෙනන්නේ. එතකොට ඊටත් වඩා බරපතල කාරණයක් මෙතන තියෙනවා. දැන් අපේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හම්බෙච්ච පාකිස්තානු තානාපතිතුමා කියනවා අපි ඔබලට ශිෂ්‍ය 7000ක් දෙනවා. මේ ඒක විනිවිදභාවයෙන් දෙන්නේ කියලා. නමුත් අපි ගිහිල්ලා අපි ඔක චෙක් කරාම ඇත්තටම විනිවිදභාවයෙන් නෙමෙයි එලා බ්‍රහස්පතින්ද දානවා දැන් නීම සෙනසුරාදා දෙන්නේ. ඒකට කාටවත් ඉන්න විදියක් නැහැ. දැන් ඕක අපි නිර්වචනය කළා අපි ඕක පාකිස්තානයේ එම්බසිට ගිහිල්ලා කතා කරාම නෑ ඊට පස්සේ නිවැරදි කළා දානවා කිව්වා. නමුත් විශ්වාස කරන්න මම පුවත්පතත් අරගෙන ආවා. මම ඒක පළ කරා පුවත්පතෙත්. ඒ කියන්නේ පෞගිය මාර්තු මාසයේ විතර පාකිස්තාන එම්බසි යනවා එරාවුරු වල අලිගාර් කියන විද්‍යාලයට. ඒ අලිගාර් විද්‍යාලයේ ළමයි බඳව ගන්නවා ඒ පාකිස්තානට යන්න. සම්පූර්ණ අර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව දැනුවත් නොකර විදේශ කටයුතු අමාත්‍යාංශය දන්නෙත් නැහැ. දැන් උන්ටකොට පාකිස්තාන තානාපති කාර්යාලයේ එරාවුරු වල ගිහලා ළමයි ඉන්ටර්විව් කරනවා පාකිස්තාන අර විදේශ ශිෂ්‍යත්ව ටිකට. අපේ ආරංචි 180ක් එතන ගත්තා කියලා. මොකක්ද ඒකේ විනිවිදභාවය? එතකොට ඒ වගේ බරපතල අපරාධات මේ ආස්සේ වෙනවා. 180ක් ගත්තා. අනිත් 20 සිංහල කියලා ළමයි. නමුත් මම විමසලා බැලුවා ඒ ළමයි සිංහල ළමයිත් නෙමෙයි අරගෙන තියෙන්නේ. يعني ඇත්තටම කරන්න ඕන වැඩේ මේක අධ්‍යාපන ඇමතුරු විතරක් නෙමෙයි. මේ රටේ ඇතම් තානාපති කාර්යාලයත් ඒ වැඩේ කරනවා. ඒකට අපේ රටේ අධ්‍යාපන ඇමතුරු සහයෝගය දක්වනවා. එතකොට දැන් එහෙම සිදුවීමක් තමයි වර්ෂයකට ශිෂ්‍යත්ව 200ක් දෙනවා. ඒ 200 ගන්නෙ නැහැ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව හරහා ඊළඟ එන ඉසෙට් කෝයි කියලා ළමයි ටික. ගන්නේ වාර්ගික පදනම් මත ගිහිල්ලා වෙනම අක්කර එරාවුරු වල ගිහිල්ලා අලිගාර් කියන විශ්වවිද්‍යාලයේ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුත් එක්ක ගිහිල්ලා ළමයි සමන්තුරේ කල්මුනේ අක්කරේපත්තුව ත්‍රිකුණාමලේ මඩකලපුවේ ඉන්න මුස්ලිම් ළමයි ටික විතරක් ගන්නවා. ඒක අඩු ගානේ දෙමළ ළමයිවත් නෑ එතන. ගන්නේ මුස්ලිම් ළමයි. ඇයි මොකද්ද මේක? මේක අපි මම ජාතික පුවත්පතක මේක පළ කරා. දැන් අපිට ඒක ප්‍රසිද්ධිය කියන්න පුළුවන්. මේක වැරදි වැඩක්. ගන්නව නම් ගන්න ඕන වෙන රටක ශිෂ්‍යත්වයක් දෙනවා නම් අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැනගන්න ඕනේ. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ නියෝජිතයෙක් ඉන්න ඕනේ. මේක තනිකර රටේ අභ්‍යන්තර කාරණාවට ඇඟිලි ගහලා මං හිතන්නේ ඔබතුමාත් ඒ වගේ අසාධාරණට ලක් වෙලා තියෙති කියලා මට හිතෙනවා. එහෙම සිදුවීමක් මේ රටේ අභ්‍යන්තරේ යනවා. ඒ කියන්නේ Tamanට අවශ්‍ය මේ රට ඇතුලේ අධ්‍යාපනය නීති වෙනස් කිරීම මතම මේ රට වෙන අරමුණු කරා අරගෙන යනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි ඔබතුමා මේක බලන්න මම මේ පත්‍රය දාපු එක මේක ගිය සැප්තැම්බර් 27 මේ පත්‍රයේ මේක තියෙන්නේ. ඔව් එතකොට දැන් ඒ විතරක් නෙමෙයි. දැන් මේ නීතියේ තියෙන හිල් වල තියෙන බරපතලකම මම පෙන්නන්නම්. මට සාකිත් එක්ක මගේ ළඟ තියෙනවා. මම මේ නම් ගා මේවා කපලා තියෙන්නේ. මේ තියෙන්නේ අපොස උසස් පෙළ දැන් ඔබතුමා උසස් පෙළ සමත්. ඔබතුමාට වෛද්‍යවරයෙක් වෙන්න බෑ. නමුත් මේ උසස් පෙළ අසමත් F මේ ඔය තියෙන්නේ පාකිස්තානයෙන් එම්බසියෙන් ලබා දුන්න වෙනත් රටවලට ගිහිල්ලා මේක මම මේක දෙන්නම් මේක කරන්න මේ වෙනත් රටවලට ගිහිල්ලා මේ උසස් පෙළ අසමත් ළමයි. දැන් ඔබතුමා උසස් පෙළ සමත් වෙලා මෙතන ඉන්න ඔබතුමාට වෛද්‍යවරයෙක් වෙන්න බෑ. ඔබතුමාට වෛද්‍ය විද්‍යාලයට යන්න බෑ.
නමුත් මෙතන බලන්න උසස් පෙළ අසමත් ශිෂ්‍යෝ වෛද්‍යවරු වශයෙන් ඉන්නවා. අපේ රටේ 1000කට එහා පැත්තේ උසස් පෙළ අසමත් අය ඉන්නවා. කියන්නේ F3 ගත්ත කෙනෙක් F3 ගත්ත වෛද්‍යවරයෙක් බවට පත් වෛද්‍යවරු බඩන. නමුත් සුදුසුකම් තියෙන ළමයට වෛද්‍යවරයෙක් වෙන්න බෑ. මේක බරපතල අපරාධයක්. මේක රටේ විය නොවිය යුත්තක්. එතකොට අනික ඒකෙන් වෙනවා රෝගීන් ජීවිතයට ලොකු බලපෑමක් වෙනවා. අනික සුදුසුතර නැති වෙනවා. ඒක තමයි අපි කියන්නේ අධ්‍යාපනය නම් විකුණන්න එපා. මේ අධ්‍යාපනයේ විකිණීම හරහාම තමයි මේ ඔය ඇතිලා තියෙන අභ්‍යන්තර කාරණා බොහෝමයකට මේක ඒ විතරක් නෙමෙයි. අධ්‍යාපනයේ අපි එක නීතියක් තිබුණොත් එතකොට අනිත් දේවල් ක්‍රියාත්මක කරන්න ලේසි. ඒ කියන්නේ හැම ළමයම එකම අධ්‍යාපන ක්‍රමයක්. මේකේ ඒ විශේෂ වාසි තියෙනවා. කාලරාමුවේ වාසි හින්දා සමහර කට්ටිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා. කියන්නේ ජාතික පාසලක හිටපුවත් දැන් පමණක් ඇමතුරුන්ගේ ළමයි ජාතික පාසල ඉඳලා අන්තර්ජාතික පාසලට දාගන්නවා. දාගන්නේ මොකද අඩු වයසෙන් ඒකට යන්න පුළුවන්. එහෙම කියලා අඩු වයසෙන් එන්න පුළුවන්. එහෙවත් තියෙනවා. ඉතින් මේ දේශපාලඥයන්ගේ සමහරට මේ ලංකාවේ ඇතැම් පොඩි ලොකු සල්ලි දෙන ගොඩක් අයගේ මේ හින්දා මේ ජාතික විෂය නිර්දේශය ජාතික පද්ධතිය හකුලුවමින් ඉන්නවා. අධ්‍යාපනයේ විකුණුමින් ඉන්නවා. විකුණන එකට එක සාධකයක් තමයි මේ විකුණන මේ පිටරට ගිහිපු අයගේ නාම ලේඛනය. මේක මම මේ නම් ටික අයින් කරලා තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ මේ බරපතල අපරාධයක්. මම ඇත්තට මේක ඔබතුමාලගේ ටීවී එකේ මේක මේ ස්කෑන් කරලා දාලා පෙන්නන්න උසස් පෙළ අසමත් අය මෙන්න කවුරුවත් දන්නේ නැහැ මේක රටට යන්න ඕනේ මේ FFF ලයිට් කණු තුනයි උසස් පෙළ තියෙන්නේ. නමුත් අද වෛද්‍යවරයෙක් බවට පත් වෙලා. ඔබතුමා උසස් පෙළ සමත් වෙලා ඔබතුමාට වෛද්‍යවරයෙක් වෙන්න බෑ. මේක මුදල් හින්දා වෛද්‍යවරයෙක්. සමහර මේකේ මම මේ ජාතිය ගැන කියන්නේ ජාතිය ගැන කිව්වොත් ඊට වඩා බරපතලයි. මම මේවා විජයදාස රාජපක්ෂ අමාත්‍යවරට ගිහිලා මීට කලින් මේ ලිස්ට් වගේක් දීලා පාර්ලිමේන්තුවේ සභාගත කරා. ඒ කියන්නේ මේ රට ඇතුලේ අභ්‍යන්තර අධ්‍යාපන ආක්‍රමණයක් වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන වැඩක්. ඒක එලා කියලාම තියෙනවා. අධ්‍යාපනයෙන් තමයි රට අල්ලන්න පුළුවන් කියලා. අපි කියලා නෙමෙයි තූර්කි තානාපතිතුමිය. මේ ලංකාවේ ඉන්න තූර්කි තානාපතිතුමිය කිව්වා පෙට්‍රෝ ත්‍රස්තවාදී මේ රටේ අධ්‍යාපනයට හා මාධ්‍යට මුදල් දෙනවා කියලා. තානාපතිතුමිය කිව්වා අපි නෙමෙයි කියන්නේ. ඒ පෙට්‍රෝ කියන ත්‍රස්තවාදීන් අපේ රටේ මේක. ඉතින් මේ අධ්‍යාපනයට මුදල් දෙනවා කියන්නේ මේවට තමයි මුදල් දෙන්නේ. මේ යන්නේ ඒවට තමයි. ඉතින් අපි මේවා වළක්වන්න ඕනේ නැද්ද ජාතියක් වශයෙන්? අපි රටයක් වශයෙන් අපි ඔක්කොම එකට හිතන්න ඕනේ නැද්ද? අපේ රටේ ළමයි ඔක්කොම එකම විදියට එන්න ඕනේ නැද්ද? අපේ රටේ සුදුසු තැන දෙන්න ඕනේ නැද්ද? දැන් මේ සුදුසු නෙමෙයිනේ. සුදුසු ළමයි රටේ මේ තැන් වලට එන්න ඕනේ. ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ. දෙමළද සිංහලද මුස්ලිම්ද අපිට ප්‍රශ්න නැහැ සුදුසු කෙනාට. මේක වෙන්නේ එහෙම නෙවෙන්නේ. ඒ වගේ ප්‍රශ්න ගන්නවා මේක රටේ අභ්‍යන්තර දින අපි අත්‍තරම කතා කරන්න ඕන මාතෘකා. මොකද හේතුව මේ රටේ අධ්‍යාපන ක්‍රමය එක නීතියක් යටතට එක අධ්‍යාපන ක්‍රමයක් යටතට ගේන්න ඕන. එහෙම නොවන තාක්කල් මේ රට ඉදිරියට යන්න බෑ. ඉදිරියට යන්න බෑ කියන්නේ ජාතින් වශයෙන් ආගම් වශයෙන් විවිධ කල්ලි කණ්ඩායම් උත්සාහ ගන්නමින් ඉන්නවා මේ රට අකාරණවන්නේ කරන්න. ඒතර මේ ඒ හරහා වෙන්නේ මේ රට අයිමත් නැවත ආපස්සට යන එකම තමයි. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ රටේ අධ්‍යාපනයේ බරපතල අර්බුද පිළිබඳව අපි ඔබට මතු කළා යම්කිසි කාරණා කිහිපයක්. අපි ඉන්නේ මේ අර්බුද හමුවේ රටේ අනාගතය තීරණය කරන ගොඩාක් ගැඹුරු කාරණා පිළිබඳව අපි ඔබත් සමග කතා කරමින් ඉන්නේ. අපි අද ඔබ ඉදිරියේ ප්‍රශ්නයක් ඉතුරු කරලා ඔබ හුදකලා කරලා ඔබ තනි කරලා යන්නේ නැහැ. අපි ලබන සතියේත් එනවා සලපතල මළුව විනිවිද දකින්නට. අද අපත් සමග එකතු වුණේ මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා. බොහොමත්ම ස්තුතියි මහත්මයා. ස්තුතියි. අපි ලබන සතියේත් ඔබත් සමග කතා කරන්න සූදානම්. අපි කතා කරමු. අද මේ කතාව අවසන් වුණේ ගොඩක්ම ඉහළ තැනක. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඉතුරු කරලා අපි මේ ප්‍රශ්නෙට පිළිතුර මොකක්ද? අපි මොකක්ද ගන්න ඕන ක්‍රියාමාර්ගය පිළිබඳව ඔබ ගැන දැනුවත් වෙන්නට. ඔබ පිළිබඳ රටේ අධ්‍යාපනයට මොන වගේ බලපෑමක්ද අපිට කරන්න පුළුවන්? මේ රටේ අනාගතය අපිට ගොඩනගන්නට මොන වගේ දෙයක්ද කරන්න පුළුවන්? අපි මේ හැම දෙයක් ගැනම කතා කරන්න සූදානම්. අදට ඔබේ නිවහනින් සමුගන්නවා. ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. අවත් සමග එකතු වුණාට මේ සලපතල මළුව විනිවිද. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.